නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ දේවාලේගම බංගලාවත් පදිංචි පින්වත් තිස්ස දයානන්ද සහ ගංගා වීරසිංහ යන දෙපළ ඒකරාශී වෙලා තමයි ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන සුජීවත්ව සිටින සෝමදාස වීරසිංහ පියාණන්ට සහ ඒම කුලතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීම පිණිසත් 22 වන උපන්දිනයේ යෙදුන ගන්ධිනී දයානන්ද දින නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම පිණිස, ඒ වගේ මිය පරලොව ගිය දයා මුතුකුමාරණ මෑණියන්ට සහ ජී.ඩබ්ලිව් චන්ද්‍රදාස පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ වෙන්නේ. අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ගිවිල යද්දී අපේ ජීවිතේ රැස් කරගන්න උදාර පිනක් තමයි ධර්ම දානමය පින. ඉතින් මේ ධර්ම දාණයෙන් තමයි පින්වත්නි මේ ලෝකේ මිනිස්සු ලෞකික වේවා ලෝකෝත්තර වේවා සැප ලබන ප්‍රතිපදාව ඉගෙන ගන්නේ. ඒ සැප ලබන ප්‍රතිපදාවේ බැසගන්නේ, ඒ සැප ලබන ප්‍රතිපදාවට යොමු වෙන්න පටන් ගන්න පින්වත්නි ආශ්චර්යයි. කුමක් එක්කද? මේ ධර්ම දානෙත් එක්ක. ඒතර සියල්ල දන්නා සියල්ල දකිනා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒ සත්‍යයාගේ චිත්ත සංතානයේ ඒ සත්‍යයාට කරන්න පුළුවන් දේ හඳුන ගන්නවා. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒතර කොහොමද කරන්නේ? ඒ සත්‍යයාට දියුණු කරගන්න පුළුවන්කම තියෙන දානීය සම්බන්ධය නම් එතනදි වර්ණනා කරන්නේ දානෙ විතරයි. මට මතකයි චූල සච්චකාරී මහා සච්චක සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වාද කරන අදහසින් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ වාදේ පරද්දනවා. ඊට පස්සේ තුමට ලොකු දේවල් ඉතින් කියන්න යන්නේ නැහැ. අන්ත එතුමා තිරුවන් දේශනාවේ අන්තිමට තිරුවන් සාමාන්‍යයෙන් තිරුවන් සරණ යනවනේ. එතුමා තිරුවන් සරණ යන්නෙත් නැහැ. අන්තර දානේ ගුණ කියලා භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. එච්චරයි. දැන් අපි තමයි මේ බලෙන් මේ බිත්තර රකින්න කටයුතු කරවන්නේ. හරි පුදුමයි පින්වත්. එහෙම කරන්න බෑ මේක. මේ ශාසනය එහෙම එකක් නෙමෙයි. මේ එකිනෙක කෙනාගේ සසර පුරුදුවල, එකිනෙක කෙනාගේ හැකියාවල, එකිනෙක කෙනාගේ දේවල් ප්‍රමාණ තියෙනවා පින්වත්. එතකොට මේ දේවල් වල ඒ එකිනෙක කෙනාගේ හැකියාවේ ප්‍රමාණයට අනුව තමයි ඒ කෙනා තම තමන්ගේ ජීවිතයේ දේවල් දියුණු කරගන්නේ. හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ඥාන නම් හරි ආශ්චර්යයි. සාදු පින්වත්නි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ අපි මේ සියලු දෙනා නිවන්ට කැඳගෙන යන හදන ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් ධර්මයේ කියනවා. දෙව් මිනිස් ලෝකයා ඒ තැනින් පටන් අරගෙන ඒ කෙනාට පුළුවන් දේ ඒ කෙනා පුරුදු කරගන්න පින්වත්නි. එහෙමයි තියෙන්නේ. ඉතින් මේ ධර්ම දානයක ඉතින් ආශ්චර්ය ගැන හිතා සතුට වෙන අතරේ අද දවසෙත් ඔබට කියලා දෙන්න පින්වත්නි
බුදුරජාණන් වහන්සේ මේ සබ්බත්තගාමිනී පටිපදං යථා භූතං පජානාති. සියලු ප්‍රතිපදාවන් දකින ශාස්ත්‍රඥ වහන්සේ සියලු ප්‍රතිපදාවන්. ඒතර සෑම ප්‍රතිපදාවක්ම ශාස්ත්‍රඥ වහන්සේට පේනවා පින්වත්නි. සෑම ප්‍රතිපදාවක්. ඒතර සෑම ප්‍රතිපදාවක්ම දකින ශාස්ත්‍රඥ වහන්සේ පින්වත්නි හරි ආශ්චර්යයි. දැකලා දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාවෙන් ඒ සත්‍යයට ඒ සත්‍යයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ට අනුව ඒ ප්‍රතිපදාවන් ගැන කියලා දෙනවා. අත්‍යවශ්‍ය විශ්මිත ප්‍රතිපදාවක් ඔබට කියලා දෙන්නේ හිත නිකලස් කරන ප්‍රතිපදාවක්. ඒතර මේ දේශනාවේ නම් පින්වත්නි මහා සලායතනික සූත්‍රය. මේ දේශනාව හරි ගම්බීර සුන්දර දේශනාවක් පින්වත්නි. ඉද සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දවස්වල ජේතවනාරාමේ අනීපිරිසිතුමාගේ ආරාමයේ තමයි වැඩ වාසය කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා මහා සලායතනිකම් වූ භික්ඛවේ දේසිස්සාමි. පින්වත් මහණනි ඔබට ආයතනයන් පිළිබඳව මේ ධම්පරියාය දේශනා කරන්නම්. තන් සුනාත සාදුකම් මනසිකරෝත. හොඳට අහන්න නුවණින් විමසන්න. ඒවම් බන්තේති කෝතේ බික්ඛු භගවතු පච්චස්සෝසුම් භගවා ඒතදෝච. එමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නට පස්සේ බුදුරජාණන් දේශනා කළ හරි ආශ්චර්යයි. චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. පින්වත් මහණේ ඇසේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් රූපේ අජානං අපස්සං යථා භූතං. රූපේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං. ඇසේ විඥානි යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් චක්කු සම්පස්සං අජානං අපස්සං යථා භූතං. ඇසේ ස්පර්ශය යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ඇසේ ස්පර්ශයෙන් උපදින යම් සැපයක් ඇද්ද? ඇසේ ස්පර්ශයෙන් උපදින යම් දුකක් ඇද්ද? ඇසේ ස්පර්ශයෙන් උපදින යම් සැප දුක් රහිත යම් විඳීමක් ඇද්ද? තම්පි අජානං අපස්සං යථා භූතං. ඒකී අතහර දන්නෙත් නැත්තම් දකින්නෙත් නැත්තම් මොකද වෙන්නේ පින්වත්? හරි පුදුමයි එතකොට. දැන් මේ ඇස අපි පාවිච්චි කරනවා. දැන් ඇස අපි පාවිච්චි කරන්නේ ඇසේ යථාර්ථය නොදකින්න කියන්නේ ඇසේ යථාර්ථය අපි දකින්න නැතුව නම්. ඇසට පේන රූපේ යථාර්ථය තේරුම් නොගනිමින් නම් අපි අපේ මොහොත මේ සෑම මොහොතක්ම ගත වෙන්නේ. මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති. හරි පුදුමයි පින්වත්. ඇසට ආධ්‍යාත්මය ඇලෙනවා කියන. තමයි ප්‍රශ්න තියන්නේ. අපිට පේන්නේ නැහැ නේ පින්වත්නි. අපි මේ බාහිර ලෝකෙන් රූප දිහා බල ඉන්නකොට ඇසට ඇලෙනවා කියලා පේන්නේ නැහැ නේ අපිට. ඒකනේ පුදුම වැඩි. මේක තමයි සම්බුද්ධත්වයේ ආශ්චර්යය. සියල්ල දන්නා සියල්ල දකිනා සර්වඥ නෙතට පේනවා පින්වත්නි ආශ්චර්යයි. ඇසට ඇලෙනවා. රූපේසු සාරජ්‍යති. රූපෙට ඇලෙනවා පේනවා. චක්කු විඥානේ සාරජ්‍යති. ඇසේ විඥානට ඇලෙනවා තථාගතයන් වහන්සේ පේනවා. චක්කු සම්පස්සේ සාරජ්‍යති. ඇහැ රූපයි විඥාන එකතු වෙනකොට එකතු වීමට ඇලෙනවා තථාගතයන් වහන්සේ පේනවා. සාමාන්‍ය සත්‍යයේ හිත. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. ඇසේ ස්පර්ශයෙන් යම් සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි ඇති වෙනවා නම් ඒ ඇස අවිද්‍යා සහගතව පාවිච්චි කරන කෙනාගේ හිතේ හරි පුදුමයි පින්වත්නි. තස්මින්පි සාරජ්‍ය. ඒකටත් ඇලෙනවා තථාගතයන් වහන්සේ පේනවා පින්වත්. තථාගත නිතනම් ආශ්චර්යයි පින්වත්නි. තථාගත නිත ආශ්චර්යයි. ඒ ශ්‍රී සම්බුද්ධත්වයේ ආශ්චර්යයි පින්වත්නි. ඒක පුදුම සහගතයි. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස
සම්මූලස. ওই විදියට ඇලුණු සිතින්, එක්කූ සිතින්, මුලා වුණු සිතින් අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආස්වාදය විඳිමින් වාසය කරද්දී ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. මොකද වෙන්නේ පින්වත්නි? පංච උපාදානස්කන්ධයක් ඕන් රැස් වෙනවා කියනවා පින්වත්නි. ඕන පංච උපාදානස්කන්ධ රැස් වෙන ක්‍රමය මෙන්න මේක. ඒ නිසා මහා බරසාරයට නෙමෙයි පින්වත්නි මෙන්න මේ කාරණේ ඔලුවට ගන්න. පංච රූප උපාදානස්කන්ධයක් හට ගන්නවා කියන හැම සිදු වෙද්දී වේදනා උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියනවා. සංඥා උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියනවා. සංකාර උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියනවා. විඥාන උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියනවා. රැස් වෙන්නේ කොහොමද කියලා හොයන්න යන්න එපා. ඒක කවදා හරි දවසක තමන්ගේ ප්‍රඥාව වැඩි දවසට තේරෙන කාරණාවක්. ශ්‍රද්ධාව ඇති කරගන්න ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. අවිද්‍යාව සහගත වැස්සෙන් රූප බල බල ඉන්නකොට ඇසට ඇලෙනවා කියලා. ඇසට ඇලෙද්දි මොකද වෙන්නේ? හරි පුදුමයි. රූප උපාදානස්කන්ධය සකස් වෙනවා. එහෙනම් මේ බන්ධනයක් සකස් වීම තමයි මේ උපාදානස්කන්ධ පහ සකස් වෙනවා කියලා අර්ථවත් කරන්නේ. බින දෙයක් නෙමෙයි. මේ කාරණේ හොඳට තේරුම් ගන්න. බන්ධනයක් සකස් වීමමයි උපාදානයක් සකස් වීමමයි තණ්හාවක් හිත ඇතුලේ පෝෂණය වීමමයි මේ උපාදානස්කන්ධ පහේ නිර්මාණය කියලා දෙව් මිනිස් ලෝකයාට යම් වචනයකින් අර්ථ ගන්නනව නම් යම් කිසි දෙයක්. ඒ අර්ථ ගන්නන්නේ මෙන්න මේ ඇහෙන් රූපයක් දකිනකොට ඇසට ඇලීම, ඇසට බන්ධනයක් උපදිනව නම් ඒ බන්ධනය ඔස්සේ සිදු වෙන්නෙම උපාදානයේ රැස්වීමක් තමයි වෙන්නේ. එන බන්ධනයක් රැස් වෙනවා. ඒතර මේ බන්ධනය කුමක් ඔස්සේද රැස් වෙන්නේ? එක්කෝ රූපෙට බැඳිනවා, එක්කෝ විඳීමට බැඳීමක් රැස් වෙනවා, එක්කෝ හඳුන ගන්න දේවල් වලට බැඳීම රැස් වෙනවා. රැස් වෙනවා කියන්නේ මේ බන්ධන ගොඩ නැගිනවා. එක්කෝ චේතනාවට ඒ බන්ධනේ ගොඩ නැගිනවා, එක්කෝ විඥාණයට ඒ බන්ධනේ ගොඩ නැගිනවා පින්වත්. මේක තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ මේකට. උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ මේකට. ඒ නිසා දැන් සමහර කට්ටිය හිතන දැන් මේ වගේ රූපයක් ආයෙ කොහොමද හටගන්නේ? කට්ටිය හිතන් ඉන්න මොකද්ද දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපයක්ද Tamanට තියෙන මේ වගේ එකක් කොහෙද හටගන්නේ? ඒක දිහා බලන් ඉන්න කට්ටිය. එහෙම නෙවෙයි මෙතන මේ කියන ශාස්ත්‍රුන් වහන්සේ යම් දෙයක් අර්ථ ගන්නන්න යම් වචනයක් පාවිච්චි කරනවා නම් ඒ වචනේ අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ දේශනා ඇසුරින්. එනම් පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියන වචනේ අර්ථය කුමක්ද? ඇහෙන් රූපේ දකින්නකොට ඒ වගේ ආස්වාදේ විඳ ඒ ඔස්සේ ඇසට පේන රූපයට, ඇසේ විඥාණයට, ස්පර්ශයට, ඒ විඳීමට, ඒ හඳුනා ගැනීමට තණ්හාවක් පෝෂණය වෙනවා කියන්නෙම ඒකෙන් අර්ථවත් වෙන්නේ කොහොමද? ඒකට අර්ථවත් වෙන වචනයක් විග්‍රහ කරනවා. ඒක අර්ථවත් කරන වචනයක් විග්‍රහ කරනවා. මොකද පාවිච්චි කරන වචනේ? පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියලා. එච්චරයි වෙන්නේ. පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා. ඒක උපාදාන සහිත කෙනා කුමක්ද ලබන්නේ ආයි? කය අතාරිනකොට ආයි සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච රූපයක් තුල තමයි බැසගන්නේ. මේ ලැබිලෙන තියෙන ජීවිතෙත් එයාට විඳීමට බන්ධනය වෙන ස්වභාවය තිබ්බනම් ආයෙත් ලබන්නේ කුමක්ද? විඳීමේ හැකියාව සහිත ජීවිතයක් තමයි ලබන්නේ. හඳුන ගන්න දෙයට බැඳෙනව නම් ආයෙ ලබන්නේ කුමක්ද? ඒ වගේ ජීවිතයක් ලබන්නේ. ඒකටයි කියන්නේ පංච උපාදානස්කන්ධය රැස් වෙනවා කියලා කියන්නේ. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ තණ්හාචස්ස පෝනෝ භවිකා යම් මේ තණ්හාවක් ඇද්ද පෝනෝ භවිකා පුනර්භවය ඇති කරලා දෙන නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලිලා යන තතර තත්‍රා විනන්දිනී යන තන සතුටින් පිළිගන්න
යන් තණ්හාවක් ඇද්ද සාචස්ස පවඩ්ඩති. ඒක මොකද වෙන්නේ? ඒක වැඩෙනවා කියන. සාචස්ස පවඩ්ඩති. සාචස්ස පවඩ්ඩති. ඒක වැඩෙනවා කියනවා. තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති. එතකොට මොකද වෙන්නේ පින්වත්නි? එතකොට බලන්න දැන් අර බලන්න දැන් පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියන කාරණේ විස්තර කළා. තව වචනයක් කියව කොහොමද? තණ්හාචස්ස පෝනෝ යම් මේ තණ්හාවක් වේද පුනර්භවය ඇති කළ දෙන ආස්වාදයෙන් ඇලිලා යන එනතන සතුටින් පිළිගන්න පුළුවන් ස්වභාවයන් තණ්හාවක් ඇද්ද සාචස්ස පවඩ. ඒක තමයි කියන වැඩෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියන එකෙන් දී තුලත සිද්ධ වෙන්නේ කොහොමද? තණ්හාව වැඩෙනවා කියන කාරණේ. කොමකටද තණ්හාව වැඩෙන්නේ? රූපයට, වේදනාවට, හඳුන ගන්න දෙයට, මේ සංස්කාරයට, විඤ්ඤාණයට තමයි එතකොට මේ ටික වැඩෙන්නේ. තණ්හාව වැඩෙන්නේ. තණ්හාව වැඩුණා කියන්නේ කොහොමද පින්වත්? තස්ස කායිකාපි දරතා පවඩ්ඩන්ති. කායික දැවිලි වැඩෙනවා කියන එතකොට. කය පුරා දැවටිච්ච 1000ක් තියෙනවා. චේතසිකාපි දරතා පවඩ්ඩන්ති. මානසිකව ඇති වෙන මේ 1000ක් තියෙනවා කියන. ඊට පස්සේ කායිකාපි සන්තාප පවඩ්ඩන්ති. කායිකව මානසිකව තැවිලි උපදිනවා කියන. තැවිලි දැවිලි පිච්චිලි. ඒකින් තමයි තේරුම් ගන්න තියෙන්නේ දැන් මොකක් හරි නම් මේ උපාදානස්කන්ධය රැස් වෙලා තියෙන්නේ කියලා. අපට ප්‍රඥාවන වඩලා නම් ඒක හරියටම මේමයි කියලා තේරුම් ගන්න බෑ. දැවිලි තැවිලි එනකොටම තේරුම් ගන්නවා මෙන්න මේ ඇහෙන් ඇහැට බැඳිලා තියෙන දැන් එන මේ වෙලාවේ. එක්ක කනට බැඳිලා. එක්ක නාසයට බැඳිලා. එක්ක දිවට බැඳිලා. එක්ක කයට බැඳිලා. එක්ක මනසට බැඳිලා. එහෙම නැත්නම් ඒකේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලට බැඳිලා. එහෙම නැත්නම් ඒකේ විඤ්ඤාණ කයවල් 6ට බැඳිලා. එහෙම නැත්නම් ස්පර්ශ ටිකට බැඳිලා. එහෙම නැත්නම් විදීම් වලට බැඳිලා. එහෙම නැත්නම් හඳුනා ගැනීම වලට බැඳිලා. මෙහෙම තමයි සිද්ධ වෙන්නේ පින්වත්නි. හරි පුදුමයි. එතකොට මේ සිදුවීම නම් පුදුමයි. බුදු කෙනෙක් කැරෙන්න පින්වත්නි අම්මෝ මෙහෙම දෙයක් දකින්නවා කියන එක නම් සම්බුද්ධත්වයේ ආශ්චර්යමයි තියෙන්නේ. මේ දසබල ඥානවල මේ ආශ්චර්ය තියෙන්නේ. ඒතර බලන්න දැන් මේ ස්වභාවය එතකොටද මේ ආසවක්ඛ ඥානෙට ගෝචර වෙන ඊළඟට මේ කියන සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන මේ ඥාණයට ගොදුරු වෙන එක එක ඥානපතයන්ට ඔස්සේ තමයි මේ හැම දෙයක්ම ප්‍රකට වෙන්නේ. එතකොට අනුකම්පාවෙන් දෙව් මිනිස් ලෝකයාට තථාගතයන් වහන්සේ මේ විවර කළ දෙනවා. අනුකම්පාවෙන් විවර කළ දෙනවා. ඊළඟ දේශනා කරන පින්වත්නි සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. කායික දුක්, මානසික දුක් ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙනවා කියන ඊට පස්සේ. කොමකින්ද මේක සිද්ධ වෙන්නේ පින්වත්නි? සිද්ධ වෙන්නේ මේක ඇහෙන් රූපයක් දකිද්දී. ඇහෙන් රූපයක් දකිද්දී. දැන් සමහර රූප ඇහෙන් දැකලා අපි කාලයක් ඇසුරු කරලා එකපාරට ඒ රූපය අපිට නොපෙනෙන කියන්නේ පේන්නේ නැතු යනවා කියන්නකො අපි අතුරුදහන් වෙලා හරි කොහේ හරි ගිහිල්ලා හරි ඊට පස්සේ මොකද බලන්න වෙන්නේ? මානසික කුමද්ද බලන්න හටගන්න එක. සතුටුද හටගන්නේ. සමහරවිට හිතේ ශෝකයක්, දුකක්, දැවිලි, පිච්චිලි. දැන් මොකද එන වෙලා තියෙන්නේ දැන් මේ? අන්නේ නම් පංච උපාදානස්කන්ධයක් රැස් වෙලා එන. පුනර්භවය ඇති කළ දෙන තණ්හාවක් රැස් වෙලා එන. හරි පුදුමයි පින්වත්නි මේක. දැන් මේ එක ආයතනයකින් භාග්‍යතුන් වහන්සේ මේ විස්තර කරන විදිය පින්වත්නි ඒකට. එක ආයතනයකින් මේ. ওই විදිහට තමයි දැන් ආයතන 6න්ම මේක භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා පින්වත්නි. ඊයන් දැන් කණින් ශබ්දයක් අහනකොට මොකද වෙන්නේ නැත්තේ න? එහෙනම් කණින් ශබ්දයක් අහනකොට දැන් මේක වෙන්නේ කණේ යථාර්ථ දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. මොකද වෙන්නේ? කනට ආධ්‍යාත්මي බැඳිනවා. ශබ්දයට බැඳිනවා.
කනේ විඥාණයට බැඳෙනවා. ඊළඟට කනේ ස්පර්ශයට බැඳෙනවා. කනේ ස්පර්ශයෙන් උපදින සැප දුක් උපේක්ෂාවට බැඳෙනවා. බැඳිද්දි මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයක් තමයි. ඒක බැඳීම කියලා කියන්නේ, බැඳීමක් ගොඩ නැගුණ කියන්නේම අනික අර්ථවත් කරන්න දෙව් මිනිස් ලෝකයාට පාවිච්චි කරන වචනයක් තමයි මොකද්ද? පංච උපාදානස්කන්ධ රැස් වුණා කියලා කියන්නේ ඒකට. පංච උපාදානස්කන්ධ රැස් වුණා කියලා කියන්නේ ඒක. ඉතින් මේක අමුතු වචන වලට ගන්න එපා, පෙරලන්න එපා. එහෙම වුණොත් එහෙම අපි මේ ධර්මීය අර්ථ විකෘති කිරීමක් කරන්න තියෙනවා. තෘෂ්ණා වැඩි වුණා කියලා කියන්නේ ඒ කරුණම ඉස්මතු කරන් තවත් කාරණාවක් ඒක. කායික මානසික දැවිලි තැවිලි පිච්චිලි වැඩුණා කියන එක තේරුම් ගන්න පුළුවන් එතකොට. කායික මානසික දැවිලි තැවිලි පිච්චිලි උපදිනවා කියන්නේ එතකොට තෘෂ්ණාව තමයි පෝෂණය වෙලා තියෙන්නේ පින්වත්නි. ඊළඟට දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුමක්ද? නාසයේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්තම්. නාසයට දැනෙන ගඳ සුවඳේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්තම්. නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වීම ස්පර්ශයේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්තම්. නාසයේ ස්පර්ශයෙන් විඳින දේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්තම්. ඒ වගේම තමයි මොකද වෙන්නේ එතකොට? නාසයටත් ඇලෙනු. නාසයට දැනෙන ගඳ සුවඳටත් ඇලෙනු. ඊට ලස්සන වචනයක් කියනු සාරත්තස් ඇලුණු සිටි. යථාර්ථය දන්නේ නැත්නම් අපි අපේ ස්වභාවය තමයි පින්වත්නි අපි ඒකෙන් සතුටක් ලබනවා. හැබැයි ලබන්නේ අපිට තේරුණාට ඇලුණු සිතින් අපි සතුට ලබන්නේ. මුලා වුණු සිතින් සතුට ලබන්නේ. එකතු වුණු සිතින් සතුට ලබන්නේ. ඒ මුලා වුණු සිතින් ඇලුණු සිතින් එකතු වුණු සිතින් සතුට විඳිද්දී හරි පුදුමයි පින්වත්නි. අන්න මේ පංච උපාදානස්කන්ධයත් තමයි කියන රැස් වෙන්නේ. ඒ කියන්නේ පංච උපාදාන ආය රැස් වෙනවා කියන්නේ මොකද්ද? රූපයට උපාදානයක් රැස් වෙනවා. විඳින දේට උපාදානයක් රැස් වෙනවා. හඳුන ගන්න දේට උපාදානයක් රැස් වෙනවා. සංස්කාරයට උපාදානයක් රැස් වෙනවා. විඥාණයට උපාදානයක් රැස් වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පින්වත්නි, ඒ වගේම දිවි යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්තම්. දිවෙන් අපි දැන් රස විඳිනවා. හැබැයි යථාර්ථය දන්නේ නැහැ. යථාර්ථය කොහොමද පින්වත්නි උඩ? දැන් දිවෙන් අපි රස විඳ ඉන්නකොට පින්වත්නි ඒව අනිත්‍ය වෙනවා. ඒ මොහොතේ අනිත්‍ය වෙනවා. දැන් ඇහැ රූපයි විඥාන එකතු වීම අපි මේ මූණ හරවන හැම මොහොතකදීම කොහොමද වෙනස් වෙන්නේ බලන්න. ස්පර්ශ වෙනස් වෙනවානේ. අපි ඇස් දෙක එකිනෙකට වෙනස් රූප වලට හරවන්න ස්පර්ශ වෙනස් වෙනවා. විඳීම වෙනස් වෙන්න පුළුවන්. සංඥා වෙනස් වෙනවා. චේතනාව වෙනස් වෙනවා. එතන මොකද වෙන්නේ? ඒ වෙනස් වෙද්දී වෙනස් වීම දකින්නේ නැහැ. අන්නේකට තමයි කියන්නේ අතහරිය දන්නේ නැහැ දකින්නේ නැහැ කියලා කියන්නේ ඒකට. එතන මොකද වෙන්නේ? හැබැයි ඒ වගේ ආස්වාද විඳ අපි ඉන්නේ. කොහොමද ආස්වාද විඳින්නේ? හැබැයි ඇලුණු සිටි. ඇලුණු සිටින් ආස්වාද විඳ ඉන්නවා අපි. එතන මොකද වෙන්නේ බින්වත්නි? අන්න පංචපාප රූපයට උපාදානිකුත් ඒ වෙලාවේ රැස් වෙනවා. එක දෙයක් ඇසුරු කරනකොට අපිට නොතේරුණාට රූපෙට තියෙන උපාදානෙ මේ රැස් වෙලා තියෙන්නේ. විඳින දේට තියෙන උපාදානෙම රැස් වෙනවා. හඳුන ගන්න දේවල් වල තියෙන උපාදානයක් තමයි රැස් වෙන්නේ. සංස්කාර වලට උපාදානයක් තමයි රැස් වෙන්නේ. විඥානෙට උපාදානයක් රැස් වෙනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා. ඒක රැස් වෙනවා කියලා කියන්නේ කොහොමද? තණ්හාව වැඩෙනවා. ඒක සිදු වෙනවා කියන්නේ කායික මානසික දැවිලි පිච්චිලි තැවිලි තමයි වැඩෙන්නේ එතකොට. කායික මානසික පීඩා තමයි වැඩෙන්නේ. මේක තමයි අපේ ජීවිතේ මේ මොහොතින් මොහොත අපි සාමාන්‍යයෙන් අවිද්‍යාසහගත සත්‍යය මේක තමයි ඉතින් රැස් කර ඉන්න පින්වත්නි. ඒ කියන්නේ ඉන අවිද්‍යාවෙන් යට වුණු සත්‍යය වැඩිපුර රැස් කරන්නේ සැපද දුකද? දුක තමයි ඉතින් රැස් කර ඉන්න පින්වත්නි. ඒ අතරේ තමයි ඉතින් අපි hina වෙලා පිනක් දාමක් කරගෙන සමහර අය ඒ අතරේ පොඩි දානයක් දීගෙන පින්කමක් කරගෙන පොඩි පිනක් කරගෙන
අර හැල හැප්පිලි ගොඩ මැද්දේ හිත ඇතුලේ ගින්දරකුත් නිර්මාණය කරගනිමින් ඒ ASCII පොඩි පින්කමක් කයින් වචනෙන් කරගන්නවා. ඇතුලේ ගින්දර ටික සමහරලාට ඒ විදියමයි. ඇතුලේ ගින්දර ටික ඒ විදියමයි. මේ ධම්මනසිකාරය ඇතුළ තමයි පින්වත්නි අර ගින්දර ඩිංග ඩිංග හරි නිමෙන්නේ. ධර්ම ශ්‍රවණය තුළ ගින්දර නිවෙනවා. ඒකයි ඔය ධර්ම ශ්‍රවණය කරද්දී ඔබට සමහර අය හොඳ පිනාගිය ලස්සන හිතක් ඇති වෙනවා. ඒ පිනාගිය හිතක් නිර්මාණය වෙනවා කියලා කියන්නේ අර දැවිලි තැවිලි හට ගන්න ප්‍රතිපදාවෙන් පොඩ්ඩක් නිදහස් වෙලා ඒ වෙලාවෙ ඉන්න. ඒ ප්‍රතිපදාව බිඳිලා තියෙන එතකොට එතන. කුමක් නිසාද? ඒ පවත්වන සිහිය නිසා, ඒ පවත්වන ඒ වෙලාවේ වීරිය නිසා, ඒ වෙලාවේ ඇති වෙන ශ්‍රද්ධාව නිසා සමහර විට, ඒ වෙලාවේ හිතේ උපදින ප්‍රඥාව නිසා, ඒ වෙලාවේ හිතේ උපදින සමාධිමත් බව නිසා යම් පොඩ්ඩක් ඔන්න ඒ ගැට ගැහිීමෙන් පොඩ්ඩක් නිදහස් වෙවි සකස් වෙන්න පටන් ගන්නවා. නිදහස් විලා නැහැ. බාහිර ලෝකේ මේ කාමයේ මුල් වෙලා උපදින රැස්වීම චුට්ටක් අඩු වෙනවා. එච්චරයි. බලන්න ධර්මයට කොච්චර දෙයක් කරන්න පුළුවන් පින්වත්නි. පොඩි මොහොතක් බණහදී වගේ ඇස කන නාසය දිවකයේ විශේෂයෙන් බන්ධන ටික ගලවලා හිතේ ශ්‍රද්ධාවක් විරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් උපද්දනව නම් එතන බලන්න මේ හොඳට පිම්පිරු උත්තමයන් වහන්සේලාගේ සිත් සතන් කෙසේ මේ බන්ධන වලින් හිත ගලවලා දාන නැද්ද සුළු බණ පදයක් අහනකොට සමහර විට. එහෙම වෙන්න පුළුවන් පින්වත්. පිම්පිරු අයගේ සිහිය නුවණ දියුණු වෙච්ච අයගේ සංසාරේ. ඊළඟ දේශනා කළ කය යතහර දන්නේ නැත්නම් දකින්න නැත්නම්. කයට දැනෙන පහසේ යතහර දන්නේ නැත්නම් දකින්න නැත්නම්. දැන් කය යතහර්ථය කියන්නේ කොහොමද පින්වත්නි? දැන් උන කයයි පහසයි විඥානය එකතු වෙනවා. ආයත සුළු මොහොතකින් ස්පර්ශ නැති වෙනවා. වින්දනයක් ඇති වෙනවා. ආයේ වින්දනේ වෙනස් වෙනවා. පහසක් හඳුන ගන්න. හඳුන ගැනීම වෙනස් වෙනවා. චේතනාවක් ඇති වෙනවා ඉපත්. ඒ චේතනාව වෙනස් වෙනවා. ඒතරේ කය වෙනස් වෙලා තියෙනවා ඒකට. පහසත් වෙනස් වෙනවා. ඒකට පහස වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඒ දැන ගැනීම වෙනස් වෙනවා කය. දැන ගැනීම වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ස්පර්ශ වෙනස් වෙනවා. ස්පර්ශ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? විඳීම වෙනස් වෙනවා. හැබැයි ඔක අපි තේරුම් අරගෙන කයට සිහි පිහිටවගෙන නෙමෙයි අපේ ජීවිත අපි ගත කරන්නේ. සැපක් ආවාද සැපත් එක්ක ආස්වාදයෙන් විඳ විඳ ඔය ඉන්නවා. දුකක් ආවාදේ ඔස්සේ කත් එක්ක ගැටි ගැටි ඉන්නවා. එතන මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා. පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා. පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියන්නේ කොහොමද උකට? කායික මානසික දැවිලි තැවිලි පිච්චිලි පෝෂණය වෙනවා. බුදුම දෙයක් මේ බුදු නැතට පේනවා පින්වත්නි ආශ්චර්යයි ආශ්චර්යයි ආශ්චර්යයි. මේක තමයි අපේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ පින්වත්නි. මේක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට කොහොමද කියන්නේ? මනස යතහර දන්නේ නැත්තම් දකින්නේ නැත්තම්. දැන් කල්පනා කරලා බලන්න ඕන මනස ඔබේ මනසට අවධානය පිහිරලා තියෙනවා. මානසිකාර වෙලා තියෙනවා. ඒතර මනස ආරමුණේ විඥාන එකතු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපු අරමුණත් එක්ක අපි ජීවත් වෙනවා. කියන්නේ මනසේ ස්පර්ශයෙන් අපි විඳිනවද? ඒකට ඒක හඳුනා ගන්නවා. චේතනා සකස් වෙනවා. අපි දැන් ඕක තව ටිකකින් ආයෙ වෙනත් එකකට පෙරලෙනවා මනසේ ස්වභාවය. තමයි ඒක තමයි. සත්‍ය එක තමයි ඒ විතින් මොහොතින් මොහොත මනසේ ස්වභාවය පෙරලෙනවා. ඒ පෙරලීම තමයි මනසේ වෙනස් වීම කියලා කියන්නේ. අපි දුඟුණ දරුවෙක් සිහි වුණා. ඒ ගැන හිත ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ කවුරුද කෙනෙක් වෙන කෙනෙක් සිහි වුණා. මනස පෙරළුණා එතකොට. වෙන දෙයක් සිහි වුණා. මනස පෙරළුණා කියන්නේ. එහෙනම් මනස එතකොට මොහොතින් මොහොත වෙනස් වෙනවා එතකොට. එතන මනස වෙනස් වීම කියන එක තේරුම් ගන්න තියෙන්නේ ඔන්නේ ක්‍රමයටයි පින්වත්නි. එතන ස්පර්ශයක් වෙනස් වෙලා තියෙන්න ඕන, විඳීමක් වෙනස් වෙන්න ඕන, හඳුනා ගැනීම වෙනස් වෙන්න ඕන. ත්‍රිය වෙනස් වුණා කියලා කියන්නේ මනස වෙනස් වුණා, පෙරළුණා කියන එකයි. මනස පෙරළුණා කියලා කියන්නේ. එතන මොකද වෙන්නේ? ඒකේ යථාර්ථය දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ? අර පෙරලෙන එකට අපේ හිත බැඳෙනවා. පෙරලෙන එකට බැඳෙනවා. පෙරලෙන එකට බැඳෙනවා. බැඳි තමයි මොහොතින් මොහොත ජීවිතය ගත වෙලා කියන්නේ.
මේ අතීතයට යන්නේ එතකොට මොන බැඳිලා ඉන්නෝ ටිකක් වෙලා ඊපස්සේ ඒක අතහැරෙනවා තවත් එකක් එනවා එයත් එක්ක බැඳිලා අපි ඉන්නවා ඊට පස්සේ සතුටු වෙවි තව ටික වෙලාවක් ඉන්නවා ආයෙ තව එකක් එනවා එයත් එක්ක බැඳිලා තව ටික සතුටු වෙවි ඉන්නවා එහෙමනේ තියෙන්නේ. එතන මොකද රැස්සිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයක රැස්සිලා. එතන යම් බන්ධනයක් ඉපදුනා කියන්නේම රූපෙට තියෙන උපාදානිත රැස් වෙනවා විදීම් වල තියෙන උපාදානිත රැස් වෙනවා හඳුනා ගැනීම වල තියෙන උපාදානිත රැස් වෙනවා හරි පුදුමයි බින්වත්. මේක පුදුම දෙයක් මේක. ඒතර මේ යම් මෙහික උපාදානිස් නිරුද්ධ වෙනවද සියල්ලගේම උපාදාන එකට තමයි නිරුද්ධ වෙන්නේ. එහෙමයි සිද්ධ වෙන්නේ. එකක විතර නිරුද්ධ වෙන්නේ නැහැ බින්වත් කවදා. රූපේ විතරක් උපාදාන නිරුද්ධ වෙලා යනවා කියලා කතාවක් නැහැ. නිරුද්ධ වෙනවනම් සියල්ලගේම එකට නිරුද්ධ වෙන්න ඕනේ. ඒකට තේරෙනවා එන සියල්ලගේම එකට නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන තියෙන එක දෙයයි. මොකද්ද? තණ්හාව. තණ්හාව නිරුද්ධ වුණා කියලා කියන්නේ හැම එකෙම තියෙන උපාදානෙ නිරුද්ධ වුණා කියන එකයි. හැම එකටම තියෙන උපාදාන නිරුද්ධ වෙලා යනවා එතකොට. ඒතර බුදුරජාණන් දේශනා කළා අතර බලන්න මේ විදියට දැන් ඔන්න ඇසේ අතහරි දන්නේ නැතුණාට පස්සේ ඔක තමයි අපිට සිද්ධ වෙන්නේ ඊරණම්. මේක තමයි දුක රැස් වෙන ක්‍රමය. මේක තමයි පංච උපාදානස්කන්ධේ හටගන්න ප්‍රතිපදාව මේක තමයි. හටගන්නේ මෙහෙමයි. පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියලා කියන්නේ මෙන්න මේකට. වෙන එකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා කියන එක මෙන්න මෙහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. ඔන්න ඊළඟට අපිට තේරුම් ගන්න පුළුවන් පංච උපාදානස්කන්ධي ගෙවි ගෙවි යනවා කියන්නේ මොකද්ද කියලා. පංච උපාදානස්කන්ධي ගෙවි ගෙවි යනවා කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න මේක. කොහොමද? චක්කුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. එසේ යථාර්ථ දන්නවනම් දකින්නවනම්. හරි පුදුමයි. එතකොට මේ කෙනෙක්ගේ මේ ඥානෙ පුදුම ඥානයක් පින්වත් මේක. අපි දැන් ඔන්න දැන් ඔබ මේ ස්ක්‍රීන් එක ඉස්සරහා බලන් ඉන්නවා දැන්. ඔබ දැන් මේ වෙලාවේ මානසිකාරය ඇසට යොමු වෙලා තියෙනවා. ඇහැ රූප විඥානය මේ වෙලාව ඔබ එකතු වෙලා තියෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් සතුටක් කර දුකක් කර උපේක්ෂාවක් කර දැන් විඳිනවා. ඒ හේතු කරගෙන යම් චේතනාව මේ වෙලාව හිතේ ගොඩ නැගිනවා. ඒ දැන් යම් දෙයක් ඇසෙන් හඳුන ගන්න. දැන් බලන්න ඔබ දැන් හදිසි එක පාට කවුරු කෙනෙක් හූ කියාගෙන දැන් එනවා කියන්නේ ගෙදරට. ඒ පැත්ත බලනකොට මොකද වෙන්නේ? අන්න මානසිකාර වෙනස් වෙලා ඇහැ රූප විඥාන එකතු වෙන ස්පර්ශ වෙනස් වෙනවා. ඒ හඳුනා ගැනීම වෙනස්, චේතනා වෙනස්, මේ විඳීම් වෙනස්, නැස වෙනස් වෙලා. මොහොතකින් ඇස වෙනස් වුණා කියලා කියන්නේ ඔකට. ඔකට කියන්නේ ඇස ඉපදුනා මැරුණා කියන එක නෙමෙයි පින්වත්. එහෙම වචනයක් භාගතුන් හස්සේ ඔකට පණවන්නේ නැහැ මේ බුද්ධ ශාසනය. ඔකට පණවන වචනේ තමයි මේ හට ගැනීම නැතිවීම කියන අදහස. භාගතුන් හස්සේ පණවන්නේ මේ වචනේ. දැන් ඕකත් සමහර අය පටලව ගන්නවා ඊට පස්සේ. හැම තිස්සෙම පටලව ගත්ත අමුතු වචනයක් තමයි ලෝකෙට දීලා මිනිස්සු මෝඩ මිනිස්සු ටික අල්ල ගන්න උත්සාහ කරන්නේ පින්වත්. දැන් බලන්න මෙතනදී භාගතුන් දේශනා කරන්නේ මේ ඇසේ මේ විස්තර කරන හැට ගැනීම නැතිවීම. දැන් මේක විස්තර කරන කිංසුගෝපම සූත්‍රය. ඇසේ හැට ගැනීම නැතිවීම. දැන් නාම රූප උපදිනකොට ඇස උපදිනවා. නාම රූප ටික ඒ විනාශ වෙනකොට ඇස වෙනස් වෙලා පින්වත්. ඒකට ඇස ඉපදීම ඇස මැරුණා කියලා නෙමෙයි ඒක ගන්නෙ. ඒක වැරදි වචනයක් එතකොට. ඒක භාගතුන් හස්සේ පාවිච්චි කරන්නේ නැහැ වචනේ. ඒ ක්‍රියාවලියට භාගතුන් හස්සේ පාවිච්චි කරන වචන තමයි ඇසේ හටගත්තා ඇස නැති වුණා. හට ගැනීම නැතිවීමයි. සමුදය වය. නැත්තම් ඊට පස්සේ කට්ටිය හිතයිනෝ කොහොමද මෙතන මැරෙන්නේ කියලා ඊට පස්සේ. තව ඔළුවට ප්‍රශ්නයක් දාගන්නවා. ඇත්තටම අද යුගයේ මේ දහම් පද අල්ලගෙන 아무තු අර්ථකථන දෙන්න ගිහිල්ලා මිනිස්සු මේ ඔළුව කුරවල් කරගෙන දවස් 30 හිතා ඉන්න අයෝනිසෝ මනසිකාරක ඉදනවා මිසක අවබෝධය කරා යන විදියට මේ සිහි කරන්න ඕන දේ සිහි කරන්නේ නැහැ. අන්න බුදුරජාණන් දේශනා කළ චක්කුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූත. ඇසේ යථාර්ථ දන්නවනම් දකින්නවනම්. දැන් ওই විදියට මේ මොහොතක් පාසා එතකොට අපේ ඇස වෙනස් වෙනකොට
මානසිකාර ස්පර්ශ විඳීම් හඳුනා ගැනීම චේතනා මේ වෙනස් වෙනවා මේ ස්පර්ශයෙන් ස්පර්ශයට. අන්නේ වෙනස් වීම දකින්න එක තමයි කොහොමද මේ ඇසේ අතහරින් දකින්නවා කියලා කියන්නේ. එහෙම ඇසේ අතහරින් දැක දැක ඉන්න කෙනාට ඒක අත්ත නිරනම් විස්තර කරනවා ඉස්සරහට. රූපේ ඥානම් පස්සන් යථා භූතං. රූපේ අතහර දන්නවනම් දකින්නවනම් ඒත් එන්නේ පින්වත්නි දැන් බලන්න ඇසට පේන රූප කියන එක හැමතිස්සෙම එකම රූපෙට බලන්න අපිට පේන්නේ. මේ පැත්ත බැලුවොත් මේක රූපයක් අර පැත්ත බැලුවොත් තවත් රූපයක් අනිත් පැත්ත බැලුවොත් තව රූපයක්. ඒතර හැමතිස්සෙම ඇසට පේන රූපෙ මොකද වෙලා තියෙන්නේ? වෙනස් වෙනවා. මේක වෙනස් වෙනවා කියලා ඒ මොහොතේ තමන්ගේ හිත තේරුම් ගන්න දෙකේ ප්‍රශ්න තියෙනවා. ඇසට පේන රූපේ වෙනස් වෙද්දි මොහොතින් මොහොත වෙනස් වෙනවා. වෙනස් වෙනකොට ඒක වෙනස් දැන් බලන්න බස් එකක වේගින් යනවා කියලා කොච්චර වේගින් ඇසට පේන රූප වෙනස් වෙනවද බලන්න. වේගින් වෙනස් වෙනවා. ඇස වේගින් වෙනස් වෙනවා. එහෙමයි තියෙන්නේ පින්වත්නි. ඒක මෙන්න මේක දකින්න කියන්නේ හේතුවක් තියෙනවා. අපි ඉස්සර බලමු චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං පජාන. බලන්න දැන් ඇසේ විඥානේ. දැන් බස් එකක අපි ඇස් දෙක අරගෙන වේගයෙන් යනවා බලන්න. ඇසේ විඥානේ වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් ඇසේ විඥානේ වෙනස් වෙන්නේ නැත්නම් පින්වත්නි අපිට හැමතිස්සෙම බැලු පසු පේන්නේ එකම දේ. එකම දේ පේන්නේ නැහැ. ඒ දැන ගැනීම වෙනස් වෙන නිසා තමයි වෙනස් දේවල් පේන්නේ. හැබැයි ඔක අපේ හිතට ඒ මොහොතේදී ඒක ප්‍රකට වෙන්නේ. මේක ඇසේ විඥාන වෙනස් වීම කියන්නේ මේකයි කියලා. ඇසින් දැනගන්න දේවල් වෙනස් වෙනවා. ඇසේ ස්පර්ශ වෙනස් වෙනවා. දැන් බලන්න බස් එක අපි වේගයෙන් යනකොට ඒ ඇසට එකතු වෙන දේවල් පින්වත්නි මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ වේගෙන් වෙනස් වෙනවා. හැබැයි අපේ හිතට ඒක ප්‍රකට නැහැ. මෙන්න ස්පර්ශ වෙනස් වෙනවා මෙන්න විඥාන වෙනස් වෙනවා. දැන් එක මොහොතකදී ඕකේ අනිත්‍ය දකින්න පුළුවන් එකයි පින්වත්නි. ඔක්කොගෙම දකින්න බෑ. එක මොහොතකට එකයි ප්‍රකට කරවන්න පුළුවන්. ඊළඟ මොහොත ඊළඟ අනිත්‍ය ප්‍රකට කරන්න පුළුවන්. දැන් විඥානි ප්‍රකට කරගත්තා. දැන් විඥාන වෙනස් වෙනවා දැන් බැලුවා. ඊට පස්සේ ස්පර්ශ ප්‍රකට කරගන්න පුළුවන්. ඊළඟ බලන්න පින්වත්නි. සමහරලාට එහෙන් බලන් ඉන්නකොට සතුටක් ඇති වෙනවා. සමහරට එහෙන් යමක් දිහා දැන් බලන් ඉන්නකොට අපි දැන් ෆිල්ම් එකක් බලනවා කෙනෙක්. වෙලාවකට කොක්කන් ලාලා hina වෙනවා. තියෙන ඇහි රූපය විතරේ ඇහි ස්පර්ශයෙන් ඇතුළේ තියෙන සතුට. සමහරලාට අඬනවා. ඒතර ඇහි ස්පර්ශයෙන් ඇතුළේ තියෙන දුක. සමහරට සතුටකුත් නැහැ දුකුත් නැහැ උපේක්ෂාව. හිත පවතින ක්‍රම. මේ ඇහි ස්පර්ශයෙන් හිත පවතින ක්‍රම. චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛම් වා දුක්ඛම් වා දුක්ඛම සුඛං තම්පි ඥානම් පස්සං යථා භූත. මේ හැම එකක්ම දැන් ඔන්න සතුටක් ඉපදුනා ඇහි ස්පර්ශයෙන්. දැන් දුකක් ඉපදුනා ඇහි ස්පර්ශයෙන්. දැන් උපේක්ෂාවක් ඉපදුනා ඇහි ස්පර්ශයෙන්. ඒ වෙනස් වීම දැක දැක ඉන්නව නම් තමයි කියන්නේ මේ ඥානතම් පස්සතං කියලා කියන්නේ ඒකට. ඥානම් පස්සං යථා භූත. යථාර්ථ දැනගැනීමෙන් දැක්ගැනීමෙන් ඉන්න කෙනෙක් එතකොට. කොච්චර එතකොට සංයමයෙන් යුතු හිතක් හැදෙන්න ඕනද පින්වත්නි. කලබල නැති, දමණය වෙච්ච, සංසිඳුණු. දැන් අපිට එහෙම හිතක් නැති නිසා අපිට ඒක ප්‍රකට වෙන්නේ නැති පින්වත්නි. ඒක නිකන් මේ වගේ. දැන් බලන්න ගෙදර ඔබ ෆෑන් පෙත්ත කියලා බලන්න. ෆෑන් තියෙනවනේ ගෙවල් වල. දැන් ෆෑන් එක නිකන් තියෙනකොට මොකද වෙන්නේ? ඒක පෙටි පහක් හරි හතරක් හරි පේනවා. ඔක වේගෙන් කැරගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක පෙට්ටි කීයක් තියෙනවද මොකක්වත් පේන්නේ නැහැ. පේන්නේ රවුමක් කරගෙනවා කියලා විතරයි. එනේ යම් දෙයක චලනය වේගවත් නම් ඒක ඇත්ත ස්වභාවය පේන්නේ. ඒ වගේ තමයි මේ හිතත්. හිතත් අපි වේගවත් නම් වේගවත් හිතට ඇස වෙනස් වෙනව පේන්නේ. වේගවත් හිතට ඇසේ විඥානේ වෙනස් වෙනව පේන්නේ. ඇසට ඉස්සරහා තියෙන රූප වෙනස් වෙනව පේන්නේ. ඇහි රූපයි විඥාන එකතු වී ස්පර්ශ වෙනස් වෙනව පේන්නේ. ඇහි ස්පර්ශයෙන් උපදින සැප දුක් උපේක්ෂා විඳීම වෙනස් වෙනව පේන්නේ. පුදුම දෙයක් මේක පින්වත්නි. පුදුම දෙයක්. අන්න එකයි කියන්නේ බොහෝ දේශනාවල විස්තර කරන එකයි සමාධි බික්කවේ භාවේත. පින්වත් මානි සංසිඳුණු හිතක් හදන්න. සමාහිතෝ බික්කවේ යථාභූතං පජානාති. සමාහිත හිතට පින්වත් මානි මේ කියන යථාර්ථය පේනවා. සංසිඳිච්ච හිතට මේක පේනවා.
සංසිඳුණු හිතින් එයා පාඩුවේ පුටුවක් උඩ වාඩිලා ඉන්න විතරයි තියෙන්නේ යාට. සංසිඳුණු හිතින් පුටුවක් උඩ වාඩිලා ඉන්න විතරයි තියෙන්නේ. අතට පේන්නේ මොකද්ද උට? යථාර්ථේ පේනවා. හරි පුදුම විස්මිත දෙයක් පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ දකින්නේ අපේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේට සාදුකාර දීලා নমස්කාර කරමින් තමයි මේ බණපද අහන්න ඕන. අනේ සර්වඥයන් වහන්සේ මෙච්චර විස්මිත අවබෝධයක් තියෙනව නේද කියලා. හරි පුදුමයි පින්වත්නි. ඊළඟ විස්මිත කාරණේ. තස්ස අසාරත්තස්ස. ඔය යථාර්ථය දැක දැක ඉන්නකොට පින්වත්නි හිතේ ඇති වෙන්නේ නොයල්මක්. අන්න ඒකට කියන්නේ අසාරත නොයලුණු සිටින්. අසංයුත්තස්ස. රූප පේනවා, ස්පර්ශය හට ගන්නවා, විදීම් ඇති වෙනවා. හැබැයි හිත එකතු වෙන්නේ නැහැ ඒවත් එක්ක. අසංයුත්තස්ස. යථාර්ථය ප්‍රකට වෙලා තියෙන වෙලාවට හිත ඒවත් එකතු වෙන්නේ. එකතු වෙන්නේ කියන්නේ මොකද්ද? කියන්නේ මේ කෙලෙස් එක්ක මිශ්‍ර වෙන්නේ. ඒ වගේ යථාර්ථයක් ප්‍රකට කරගෙන අපි ඒක ඇසුරු කරනකොට මොකද වෙන්නේ? හිතන්න මේ වගේ එකක්. ඔන්න වටිනා මාණික්කයක්. යාළුවෙක් ගෙනලා අතර දෙන පොඩ්ඩක් බලලා දෙන්න මම මේක දැන් මේ කෙනෙක් එකක් මේක ගෙනියන්න ඕන කියලා. ඒතර දැන් ඕක කොච්චර ඔබ මේ වටේ පිටේ කරකෝ බැලුවත් ඕක නොයල්නු හිතෙන්නේ බලන්නේ ඇයි? දන්නෝ මේක ඊළඟ මොහොත දෙන්න ඕන කියලා කියනට. එහෙම දීලා තියෙදි සමහර අය හිතලා ඇල්ලනවා. ඒක වෙනම කතාවක්. තේරුණා නේද? ආන්නේ වගේ සිද්ධියක් මේක හැමතිස්සෙම මේ අනිත්‍ය සංඥාව හිතේ ප්‍රකට නම් නොයලුණු ස්වභාවෙත් හිතේ ප්‍රකටයි. අනිත්‍ය සංඥා ප්‍රකට නැති වෙනවා තමයි නොයලීම කියන එක නැත්තේ. ඇලීමත් එක තමයි උතර ජීවත් වෙන්නේ අපි. අසාරත්තස්ස නොයලුණු සිතින්, අසංයුත්තස්ස එක් නොවුණු සිතින්, අසම්මූලස්ස මුලා නොවුණු සිතින්. ආදීනවානුපස්සිනෝ විහෙරතෝ. ආදීනව දෙක වාසය කරනවා කියනවා. ඒතර මොකද වෙන්නේ? හරි පුදුමයි. ඔන්න දැන් ඕකෙම තව ලස්සන කාරණාවක් තේරුම් ගන්න පුළුවන්. හරි පුදුමයි. දැන් ඉස්සෙල්ලා මේ වචන ටික පාවිච්චි කළා බුදුරජාණන් වහන්සේ මේ මට කියන්නම් ඔබට අමතකුණා ඒ කරුණ දේශනා කරුණු මග හැරුණා. ආදීනව දෙක ඉන්නකොට හරි පුදුමයි කියන පින්වත්නි මේ චක්කුස්මින්න සාරජ්‍යති. ඇසට ඇලෙන්නේ නැහැ කියන වෙලාවේ. ඇසට පේන රූපෙට ඇලෙන්නේ නැතුව තමයි කියන ඉන්නේ එතකොට එයා. රූප බලනවා නොයලුණු සිතින්. ඇයි රූප විඤ්ඤාණ එකතු වෙනවා නොයලුණු සිතින්. ඇසේ විඤ්ඤාණය ඇති වෙනවා හැබැයි නොයලීමක් තියෙන්නේ නැති. සපක් අට වෙනවා ඇති වෙලා තියෙනවා නොයලුණු සිත තියෙනවා. දුකක් ඇති වෙලා තියෙනවා නොයලුණු සිත තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා නොයලුණු සිතත් වැඩ කරනවා ඒ වෙලාවේ. පුදුමයි පිටනත්. ආරි භූමිය නම් ආශ්චර්යයි. අන්නේ කෙනාගේ තමයි මොකද වෙන්නේ? ওই විදියට ආදීනව දැක ඉන්නකොට ආයතින් පංච උපාදානස්කන්ධං අපචයං ගච්ඡති. ඔන්න බලන්න ඒක තව ලස්සන අර්ථයක් ඒතර ඉස්මතු කළා. මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය ගෙවි යනවා කියන. රැස් වෙන්නේ. ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? රැස් වෙනවා. දැන් කියන්නේ මොකද්ද? රූපෙට යම් ආධ්‍යාත්මික උපාදානයක් හට ගන්න ස්වභාවයක් ඇති වෙමින් තිබ්බාද ඒක ඇති වෙන්නේ නැතුව යනවා. ඒකට තමයි කියන්නේ මේ ගෙවි යනවා කියලා කියන්නේ. ඇති වෙන්නේ නැහැ එතකොට. ඒ මොහොතේ විඳීමකට උපාදානයක් රැස් වෙන්නේ. හඳුනාගත් දෙයකට උපාදානයක් රැස් වෙන්නේ. සංස්කාරයකට උපාදානයක් රැස් වෙන්නේ. දැනගත් දෙයට උපාදානෙ රැස් වෙන්නේ නැතුව ඒ වෙලාවේ හිත පවතින්නේ. අන්න එහෙම පවතින හිතට තමයි කියන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධං අපචයං ගච්ඡanti. පංච උපාදානස්කන්ධි ගෙවි යනවා කියන්නේ. තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා තතර අභිනන්දනී සාචස්ස පහියති. යම් තෘෂ්ණාවක් වේද පුනර්භවය ඇති කළ දෙන ආස්වාදයෙන් ඇරිලා යන යම් තෘෂ්ණාවක් වේද ඒ එතන සතුටින් පිළිගන්න සාචස්ස පහි ඒක ප්‍රහාණය වෙනවා. බලන්න මේ දෙකම එකට විස්තර කරන්න එතකොට මොකද්ද? ඇසට තුනම එකට විස්තර කරන්න. ඇසට නොයලීමක් ඇද්ද? ආදීනව දෙක ඇසට නොයල්නු මොහොතක් ඇද්ද? ඒතර මේ මොහොතේම තමයි කතා කරන්නේ පංච උපාදානස්කන්ධ ගෙවිල යන මොහොතක් කියලා. ඒකටමයි කතා කරන්නේ තණ්හාව ප්‍රහාණය වෙලා යන මොහොතක් කියලා. ඒකට තමයි කතා කරන්නේ දුක ඡය වෙලා යන මොහොතක් කියලා.
ඒකට තමයි තව වචනකින් අපි කතා කරන්නේ. ජාතිය ෂේ වුණා කියලා කියන්නේ අන්න ඒකට තමයි. ජාතිය ෂේ වී යන මොහොතක්. ජරාව ෂේ වී යන. ඒ ජරාවක් ඔයා වැළඳ ගන්න නැතුව ඉන්න මොහොතක් ආපහු. ඒක ෂේ වී යනවා කියලා කියන්නේ ඒක. ඒත් මේ අර්ථයේ හරියට අල්ල ගන්න පින්වත්. හරියට අර්ථය ඔලුවට දාගන්න. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? මේක අපබ්‍රංශ එතකොට කරගන්නේ මේ පංච උපාදානස්කන්ධ ආයතන රැස් වෙනවා කියන්නේ මොකද්ද? අරකද මේකද? දැන් උපදිනවා දැන් මැරෙනවා. මේ අපබ්‍රංශ ප්‍රශ්න දාලා මේ තමන්ගේ මොලේ කුරවල් කරගන්නේ නැහැ. දැන් ගොඩාක් අයගේ තියෙන මේ කුරවල් වෙච්ච මොළනේ තියෙන කට්ටියගේ. ඒ ලේසියෙන් හොදන්නත් බෑ. මොකද මේ කාවැදලා තියෙන්නේ ඔය තව එක පිරිසක් ඉන්න වචන කඩ කඩ රං රුම් කී ඔහි ඉන්නවා. දැන් මෙතන කිව්වනම කරේ අසාරත්තස්ස කියලා වචනේ අසා කියන්නේ එකක් රත්ත කියන්නේ තව එකක් අස්ස කියන්නේ තව එකක් කිව්ව මොකද්ද අමුතු එකක් කියලාගෙන තව බණකුත් තියෙනවා දැන්. ඔක්කොම මේ ඒගොල්ලන්ගේ මොලේ කොලොප්පම් කරගෙන අහිංසක මිනිස්සුන්ගේ මොලේ කොලොප්පම් කරනවා පින්වත්. හරි පුදුමයි. ඉතින් මේ සමහර සිවුරුත් දරාගෙන ඉන්නේ. ඉතින් ඒවා සමහර අය අපේ ආර්යයන් වහන්සේගේ කිය මහා ලොකු මෝඩකම් ප්‍රදර්ශනය කරනවා. සමහර අපේ රහතුන් වහන්සේ දැන් වචන ටිකක් ඇඩුවට පස්සේ හිතා ගන්න බෑ පින්වත්නි. ඉතින් ඒවට කියන නම් කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා බල චේතසිකාප දරතා පහියන්ති. ඒතර මොකද වෙන්නේ? කායික දැවිලි මානසික දැවිලි ප්‍රහාණය වෙලා යනවා. කායික තැවිලි මානසික තැවිලි ප්‍රහාණය වෙලා යනවා. කායික දුක් මානසික දුක් ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. සියල්ලම ප්‍රහාණය වෙලා යනවා. මේක පුදුම වැඩක් පින්වත්නි. පුදුම වැඩක්. ඊට පස්සේ විස්තර කරන යා යථාභූතස්ස දිට්ඨි. ඔන්න ඔය විදියට දැක ඉන්න කෙනාට යම් දෘෂ්ටියක් ඇද්ද? ඔය දෘෂ්ටියට කියනකො මද සාස්ස හෝති සම්මා දිට්ඨි. දෘෂ්ටි කියන වචනේ අල්ල ගන්න දෙයකත් දැක්ම. අදහස. කෙනෙකුගේ හිතේ බැසගත්තු දෙයක් එතකොට මේක. කොහොමද? එතකොට යථාර්ථය දකින්න ස්වභාවයට කියන සම්මා දිට්ඨි. ඒතර මේ කතා කරන්නේ මේ සෝතාපන්න ශ්‍රාවකයෙක් ගැන. සාස්ස හෝති සම්මා දිට්ඨි. සාස්ස හෝති සම්මා දිට්ඨි. යෝ තථා භූතස්ස සංකප්පෝ සාස්ස හෝති සම්මා සංකප්පෝ. එහෙම කෙනාට යම් සංකල්පයක්ද? දැන් මෙහිම යථාර්ථය දැක ඉන්න කෙනෙක්ගේ හිතේ පින්වත්නි කාම විතරක උපදින්නේ නැහනේ. ව්‍යාපාද හිංසා විතරක උපදින්නේ නැහැ. උපදින්නේ මොකද්ද? නොයල්ම, නික්කම්මය, අව්‍යාපාද, අවිහිංසාව තමයි උපදින්න ඕනේ. අන්න ඒකට කියන ඒ කෙනාගේ සංකල්පය තමයි කියන සම්මා සංකල්පය. යෝ යථා භූතස්ස වායාම. දැන් මේ කියන දැක්ම පිරිසිදු වෙලා තියෙන කෙනෙක්ගේ පිරිසිදු කරගෙන ඉන්න මොහොතක පින්වත්නි කෙලෙස් උපද්දන්න නෙමෙයි මේ මොහොතේ යාගේ මනස වැඩ කරන්නේ. කෙලෙස් දුරු වීම පිණිස. ඒ නිසා මේ වෑයමට කියනවා සම්මා වායාමී. සාස්ස හෝති සම්මා වායාමෝ. යා තථා භූතස්ස සති. ඒතර ඒ වෙලාවේ යාගේ යම් සිහියක් උපදලා තියෙනවද? ඒ කියන්නේ මේ කියන අනිත්‍ය දර්ශනය ප්‍රකට වෙලා ඉන්න කෙනෙක්ගේ තියෙන සිහිය ගැන මේ කතා කරන්නේ. සාස්ස හෝති සම්මා සති. අන්න බලන්න සම්මා සතිය ගොඩ නැගින හැටි පින්වත්. කොහොමද සම්මා සතිය ගොඩ නැගින්නේ? කොට මේ යථාර්ථය දැක ඉන්න කෙනෙක්ගේ තියෙන සතිය සම්මා සතියක් කරවන්නේ. යෝ යථා භූත සමාධි සාස්ස හෝති සම්මා සමාධි. යථාර්ථය දැක ඉන්න කෙනෙක්ගේ හිතේ ඇති වෙන සමාධියක් සම්මා සමාධියක් කරවන්නේ. ඔන්න සම්මා සමාධිය අල්ලගන්න තැනක්. නිකන් සමාධිය උපදින්න පුළුවන්. මේ යථාර්ථයක් දකින්නේ. ඒක සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නැත. පුබ්බේවකෝ 50 කායකම්මං වචීකම්මං ආජීව සුපරිසුද්ධෝ හෝති. මුලින්ම ඒ කෙනාගේ කාය කර්මය
වචී කර්ම, ආජීවය පිරිසිදුයි කියන මුලින්ම. ඒ කියන්නේ මෙතෙන්ට මනසපත් වෙන්න නම් පින්වත්නි කොච්චර කයයි වචනේ සංවර වෙලා තියෙන්න ඕනද, ආජීවය කොච්චර පිරිසිදු වෙලා තියෙන්න ඕනද. මොකද ඒ ඔස්සේ පිරිසිදු වෙච්ච කාම් ඩවුන් වෙච්ච මනසක් තියෙනවා, සංසිඳුණු මනසක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමනේ සතුම් මර හොරකම් කර මේ වල්කම් යන කෙනෙකුට එහෙම නිවුණු හිතන්නේ නැහැ නේ පින්වත්නි. ත්‍රිකිනාගේ හිත හැමතිස්සෙම තියෙන විසීමක්නේ. බොරු කියන, කේලම් කියන, හිස් වචන, පරස වචන කියන කෙනෙකුට එහෙම සංසිඳුණු මනසක් නැහැ නේ. අධාර්මික ජීවිතය තුළ ඉන්න කෙනෙකුට මට සංසිඳුණු මනසක් නැහැ නේ. ත්‍රිකිනා මේ කරුණු ටිකකින් වෙමිලා තියෙන මේක තමයි යාගේ මොකද්ද? යා සීල සම්පත්තිය. ඒව මස්සයන් අරියෝ වට්ටංගිකෝ මග්ගෝ භාවනාය පාරිපූර්ණං ගච්ඡති. හරි ආශ්චර්යයි. මේ දැක්ම පිරිසිදු කරගෙන ඉන්න කෙනාගේ ওই ක්‍රමයටයි කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ. දැන් මේ විදිහට තමයි පින්වත්නි අනිත් ආයතන ටිකෙත් කියලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. මම මෙතන තව පුංචි කරුණු ටිකක් තියෙනවා. මේ දැන් ආයතන 6ටම හොතම ගල්පන්න තියෙන්නේ. දැන් ඔබට මේකට ප්‍රවිෂ්ඨ වෙන්න මුල් දෙයක් කරගන්න තියෙනවා. ඒක කියන්නේ ඉස්සෙල්ලා මේ දේශනා ඉතුරු ටික කියනවා ඔබට. තස්ස ඒවං ඉමං අරියං අට්ටංකම් මග්ගම් භාවයතෝ චත්තාරෝ සතිපට්ඨාන භාවනා පාරිපූර්ණං ගච්ඡanti. ඔය විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනකොට කායානුපස්සනාව සම්පූර්ණ වෙනවා කියනවා. වේදනානුපස්සනාව සම්පූර්ණ වෙනවා කියනවා. චිත්තානුපස්සනාව පරිපූර්ණ වෙනවා කියනවා. ධම්මානුපස්සනාව පරිපූර්ණ වෙනවා කියනවා. සතර සම්‍යක්පදාන වීර්ය පරිපූර්ණ වෙනවා කියනවා. සතර ඉර්ධිපාද පරිපූර්ණ වෙනවා කියනවා. පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධා විරිය සති සමාධි පංච ඉන්ද්‍රිය පංච බල සම්පූර්ණ වෙනවා කියනවා. සප්ත බොජ්ජංග පරිපූර්ණ වෙලා යනවා කියනවා. මේ දැක්ම විතරයි පිළිදු කරන් තියෙන්නේ. තස්මේ දේ ධම්මා යුගනද්දා වත්තන්ති සමතෝච විපස්සනාච. මොකද වෙන්නේ? ඔහු තුල ධර්මයන් දෙකක් එකට වැඩෙනවා කියන. කොහොමද? හරි පුදුමයි. සමතිත් වැඩෙනවා, විදර්ශනාවත් වැඩෙනවා. අනිත් දර්ශනය ප්‍රකට වෙලා නම් තියෙන විදර්ශනාව ඒ ඔස්සේ රාග දේශ මොලෙන් හිත නිදහස් වී පවතිනවනේ ඒක සමතට අනුග්‍රහ කරනවා. සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය තේ ධම්මේ අභිඤ්ඤා පරිජානಂತಿ. යම් දෙයක් ස්වයම්බු ඥාන පිරිසිදු දකින්න ඕනද? ඒ සියල්ල පිරිසිදු දකින්නවා කියනවා. ඊට පස්සේ විස්තර කරනවා යේ ධම්මා අභිඤ්ඤා පහ ධම්මා තේ ධම්මේ අභිඤ්ඤා පජහති. යම් දෙයක් පිරිසිදු දැකලා ප්‍රහාණය කළ යුද්ධ ඒ සියල්ලම ප්‍රහාණය කර ගන්නවා කියනවා. ඔය දැක්ම පිරිසිදුනාට පස්සේ. යේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති. යම් දෙයක් මනාකොට වඩන්න ඕනද? දියුණු කර ගන්න ඕනද? ඒක සම්පූර්ණ දියුණු කර ගන්නවා කියනවා. යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකරෝති. විශිෂ්ට ඥානි යම් දෙයක් සාක්ෂාත් කරන්න ඕනද? ඒ සියල්ලම සාක්ෂාත් කරනවා කියනවා. කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. විශිෂ්ට ඥානින් පිරිසින් දැකිය යුත්තේ කුමක්ද පින්වත් මහන්නේ? පංච උපාදානස්කන්ධ තිස්ස වචනීය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ පහ පිරිසිදු දකින්න කෙනෙක් වෙනවා කියලා මේ මාර්ගය මෙහෙම විදිහට වැඩෙනකොට. පහම ප්‍රකට වෙනවා. පහත් ප්‍රකට වෙනවා, උපාදානිත් ප්‍රකට වෙනවා, ස්කන්ධත් ප්‍රකට වෙනවා. රූප වේදනා සංඥා සංකාරත් ප්‍රකට වෙනවා. එතන තියෙන උපාදානත් ප්‍රකට වෙනවා, ස්කන්ධ ටිකත් ප්‍රකට වෙනවා. ඊළඟ විස්තර කරනවා කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. විශිෂ්ට ඥාණයෙන් දැකලා ප්‍රහාණය කළ යුතු දේවල් කොහොමද? අවිද්‍යාවයි භව තණ්හාවයි. තේරුම් අරගෙන හිත ඇතුලේ තියෙන මේ දෙක අල්ලගෙන තේරුම් අරගෙන මේ දෙක නැති කළා දාගන්නවා කියන සම්පූර්ණයෙන්. කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා. කුමද්ද පින්වත් මහණනි විශිෂ්ට ඥාණි වැඩි යුද්ධේ සමතෝච විපස්සනාච. සමතයයි විදර්ශනාවයි විශිෂ්ට ඥාණිය දියුණු කර ගන්නවා කියන. වඩනවා කියනවා. කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තබ්බා. විශිෂ්ට ඥාණි සාක්ෂාත් කළ යුද්ධේ කුමද්ද? විජ්ජාත විමුක්තිය. විද්‍යාවයි විමුක්තිය කියන දෙක විශිෂ්ට ඥානෙම උපදවාගෙන වාසය කරනවා කියන පින්වත්. පුදුමයි. සම්බුදු නෙතනම් ආශ්චර්යයි. තවත් නිකලස් කරවන සොඳුරු දහම. ඒතර මෙතෙන්ට එන්නේ කවුද පින්වත්නි? යෝනිසෝ මනසිකාරය දෙන කෙනා. ඒතර කෙනෙක් ආයතන භාවනා කරනවා නම් කවදා හරි දවසක ඔහුට මේක ප්‍රකට වෙනවා. මොකක්ද දෙන කරන්න ඕන ඔහු?
දැන් මේක තිබුණේ ඇස අනිත්‍යයි. ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. මේ ඇස අනිත්‍යයි කියලා හිත හිතා තමන්ගේ වැඩ කටයුතු කර කර ඉන්න ඕන. අනිත්‍ය දකින මට්ටමටපත් වෙන්න එපා ඉස්සෙල්ලා පින්වත්නි. එහෙම දකින හිතක් තියෙනවා නම් සාදු. ඒක ප්‍රැක්ටිස් කරගන්න. මේ කියන්නේ බොහෝ දෙනෙකුට එහෙම ගන්න නැහැ. ඉස්සෙල්ලා මෙතෙන්ට යෝනිසෝ මනසිකාරයට. යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජාන්‍ය උපද්දනවා. සති සම්පජාන්‍යට කියන මේ දැක්ම පිරිසිදු කරන්න පුළුවන්. කොහොමද යෝනිසෝ මනසිකාරය? ඇස අනිත්‍යයි කියලා හිත හිතා ඉන්නේ. ඇසට පේන රූපය අනිත්‍යයි කියලා හිත හිතා ඉන්නේ. ඇසේ රූපය නිසා ඇසේ ඇතිවන විඥානය අනිත්‍යයි කියලා හිත හිතා ඉන්නේ. ඇසයි රූපයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය අනිත්‍යයි කියලා හිත හිතා ඉන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින සැපත් අනිත්‍යයි කියලා හිත හිතා ඉන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින දුකත් අනිත්‍යයි කියලා හිත හිතා ඉන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින උපේක්ෂාවත් අනිත්‍යයි කියලා හිත හිතා ඉන්න. දැන් මෙතන තියෙන මේ පරයයන් ටික විතරයි. දැන් මේ දේශනාවට අනුව ඒ ටික සිහි කර කර ඉන්න. මේක ඇද්ද මදිද හයියෝ අරකද මේකද මේ මොලේ කුලුවා කරගන්න එපා පින්වත්නි. උඩාක් අය කරන්නේ එකම දේ මෙඩිගෝරුව වගේ හැමතිස්සෙම කරගෙන ඇද්ද මදිද මේක අරකට මේක ගලපන්න ඕනේ නැද්ද? පටිච්චසමුප්පාදේ කොහොමද මෙතන උපදින්නේ? මෙහෙම ප්‍රශ්න ටික හිතා ඉන්නවා. විමසිය යුතු දේ විමස ඉන්නේ. මොකක්ද දෙන විමසන්න ඕන? ඇස අනිත්‍යයි. ඇසට පේන රූප අනිත්‍යයි. ඇසේ විඥානය අනිත්‍යයි. ඇසයි රූපයි විඥාන එකතු වීම ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන සැප අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් ඇති වෙන දුක අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් උපදින උපේක්ෂාව අනිත්‍යයි කියලා හිතා ඉන්නවා. එහෙම නැත්නම් ඇස අනාත්මයි. ඇසට පේන රූපය අනාත්මයි. ඇසයි රූපයි විඥාන එකතු වීම ඇසේ ස්පර්ශය අනාත්මයි. ඇසේ විඥානය අනාත්මයි. ඇසේ ස්පර්ශයෙන් උපදින සැප අනාත්මයි. දුක අනාත්මයි. උපේක්ෂා අනාත්මයි කියලා සිහි කර ඉන්නවා. සමහරට මේ ජීවිතයේ ඔබට යෝනිසෝ මනසිකාරය විතරක් ශ්‍රද්ධාවෙන් වඩා ඉන්න වෙයි. මේ තියෙන හිතවල ස්වභාවයත් එක්ක බලද්දී. ඒ නිසා අඩු ගානේ ශ්‍රද්ධාවත් ඔබට මේ වීරියත් ඔබට මේ ජීවිතේ ඇති. ඔබට ඇත්තටම ඔබේ සති සම්පජාන දිනුනොත් ඔබ මරණාසන්න මොහොතේ ඔබ මේ දැක්ම පිරිසිදු කර ගන්නවාමයි. ඒක මේ ක්‍රමෙන් ඇරෙන්න වෙන ක්‍රමයකින් නම් සිද්ධ වෙන්නේ නෑමයි. ඒ නිසා මේ කාරණේ තේරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් අදහගෙන මේ පින්වත් සිල් දනාට වීරියවන්ත සිතක් උපදව ගන්නට මේ දහම් මනසිකාරයේ එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ දේවාලයේගම බංගලාවත්ත පදිංචි පින්වත් තිස්ස දයානන්ද සහ ගංගා වීරසිංහ යන දෙපළ විසින්. ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක් දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනියේ සුබෝධී ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කට්නීරී ධම්මදේව ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණය සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය දයා මුතු කුමාරණ මෑණියන් ජී.ඩබ්ලිව් චන්ද්‍රදාස පියාණන් දෙපාර්ශවයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය දේවාලිගම් බංගලාවත් පදිංචි පින්වත් තිස්ස දයානන්ද ගංගා වීරසිංහ යන දෙපළට සුජීවත සිටින සෝමදාස වීරසිංහ පියාණන්ට ඒ කුලතුංග මෑණියන්ට 22 වන දින උපන්දින යෙදුණු ගන්දිනී දයානන්ද දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.